දරුවන් පුතේ අපි එහෙනම් සුපුරුදු පරිදි නැවත 17 වන කාණ්ඩය 17 වන කාණ්ඩය. ඒ කියන්නේ 7A කාණ්ඩය. P ගුණයේ 7A කාණ්ඩය සම්බන්ධව සාකච්ඡා කරන්න ප්‍රවේශ වෙනවා. දැන් S ගුණ අපි අවසානයේ P ගුණයේත් අපි කාණ්ඩ කීපයක් මේ වන විට අවසන් කරලා තියෙන්නේ. එහෙනම් අපි 17 වන කාණ්ඩය මේ 17 වන කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය වලට අපි කියන පොදුවේ නම හැලජන කියලා. එහෙනම් මේ හැලජන අයත් වන කාණ්ඩය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. කවුද පුතේ මේ 17 වෙනි කාණ්ඩ අයත් වන මූලද්‍රව්‍ය? හඳුනා ගනිමු. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇසිටින්. මෙයා තමයි 17 වන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය. මුලින්ම අපි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හඳුනා ගන්නවා. ෆ්ලෝරින් ගමු. ඊළඟ ක්ලෝරින් ගමු. 1s2 2s2 2p5. මොකද යාගේ පරමාණු ක්‍රමාංකය 9ක් වෙන හින්දා. ඒ පරමාණු ක්‍රමාංකය 9ක් වෙන. Cl ගේ පරමාණු ක්‍රමාංකය 17ක් වෙන හින්දා 1s2 2s2 2p6 3s2 3p5. එහෙමනම් පුතේ 7 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2 np5. මේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් අපිට අදහසක් ගන්න පුළුවන් එයාලගේ රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය සහ ඔක්සීකරණ අංක සම්බන්ධව. පුතේ p ට ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන ඍණ එක ඔක්සීකරණ අංකය. නම් පහසුම ඔක්සීකරණ අංකය සුලභතම ඔක්සීකරණ අංකය තමයි ඍණ 1. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන 5ක් ඉවත් කරලා ධන 5 හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන 7ම ඉවත් කරලා ධන 7 ඔක්සීකරණ අංකය සෑදීමේ හැකියාව තියෙනවා. එහෙමනම් පුතේ 7 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට ඍණ 1 සිට ධන 7 දක්වා ඔක්සීකරණ අංක පෙන්눔 කිරීමේ හැකියාව තියෙනවා. බොහෝම වැදගත්. මෙන්න මේ ෆ්ලෝරින් ලීනියස් පෝලීන්ගේ පරිමාණයට අනුව ඉහළම විද්‍යුත් ඍණතාවයේ තියෙන පරමාණුව. මෙයා පුතේ වැදගත්. පෙන්눔 කරන්නේ ඍණ 1 සහ බිඳුව කියන ඔක්සීකරණ අංක අවස්ථාව පමණයි. ඍණ 1 සහ බිඳුව කියන ඔක්සීකරණ අංක අවස්ථාව පමණයි. ෆ්ලෝරින් පහලින් ඉන්න අය ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් මෙයාලා පුතේ ඍණ 1 සිට ධන 7 දක්වා ඍණ 1 සිට ධන 7 දක්වා සියලුම ඔක්සීකරණ අංක අවස්ථා පෙන්눔 කරනවා. සියලුම ඔක්සීකරණ අංක අවස්ථා පෙන්눔 කරනවා. ඊළඟට පුතේ යමෙක් අහන්න පුළුවන් ඇයි ෆ්ලෝරින් මේ විදිහට ධන ඔක්සීකරණ අංක අවස්ථා පෙන්눔 නොකරන්නේ කියලා. දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි එයාගේ විද්‍යුත් ඍණතාවය ඉතා ඉහළයි. ඉතා ඉහළයි. විද්‍යුත් ඍණතාවය ඉතා ඉහළ වීම සඳහා බලපාන කාරණා තමයි එයාගේ පරමාණු අරය ඉතාම කුඩා අගයක් වීම. පරමාණු කරය ඉතාම කුඩා අගයක් වීම. පැහැදිලි. පුතේ එහෙමනම් මේ හැලජන වලට තියෙන හොඳම හැකියාව එයාලගේ ප්‍රකට හැකියාව තමයි ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන ඍණ 1 ඔක්සීකරණ අංකයේ සෑදීම. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අපි කියන මොකද්ද පුතේ? ඔක්සිහරණය කියලා. යම් ප්‍රභේදයක් ඔක්සිහරණය වෙනවා නම් අපි එයාට කියනවා ඔක්සිකාරකයක් කියලා. එහෙනම් පුතේ මේ 7 වෙනි කාණ්ඩයේ ඉන්න සියලුම හැලජන හොඳ ඔක්සිකාරක. හොඳ ඔක්සිකාරක. බලමු දැන් කාණ්ඩය දිගේ පහළට යනකොට මෙයාට මොකද වෙන්නේ කියලා. පුතේ කාණ්ඩය දිගේ පහළට යන විට පරමාණුක අරය වැඩි වෙනවා. ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙනවනේ. පරමාණුක අරය වැඩි වීම නිසා න්‍යෂ්ටික ආකර්ෂණය අඩු වෙනවා. ඒ නිසා පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට තියෙන ආකලනය කර ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. එහෙමනම් ඔක්සිහරණ හැකියාව කාණ්ඩය ඔස්සේ පහළට අඩු වෙනවා. එහෙනම් ඔක්සිකාරක බලය, කාරක ගුණය කාණ්ඩය ඔස්සේ පහළට යන විට අඩු වෙනවා. මෙයාලා සියල්ල පුතේ දිවි පරමාණුක අණු විදිහට තමයි අපිට
ස්වභාවිකව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ දිව්‍ය පරමාණුක අණු මම කලින් කිව්වා ඔක්සිකාරක ගුණය අඩු වෙනවා කියලා. මේක පුතේ අපිට ඕන නම් පරීක්ෂණාත්මක නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක් ආධාරයෙන් පෙන්වුම් කරන්න පුළුවන්. උදාහරණයක් බලමු. අපි මේක ඉදිරියේදී හේලයිඩ් නැත්නම් හැලජන් අයන හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා. අපි ඒක ඒ තැන්වලදී සාකච්ඡා කරමු. උදාහරණයක් ගමු පුතේ. Cl2 වායුව බුබුලණය කරමු. Br ඍණ අයන ඇති මාධ්‍යයක් හරහා. Br ඍණ අයන ඇති මාධ්‍යයක් හරහා Cl2 වායුව බුබුලණය කරමු. මොකද වෙන්නේ? දෙකක් Cl මයිනස්. බඩපත් වෙනවා. දැන් පුතේ පැහැදිලි. Cl2 වල ඔක්සිකරණාංකය බිඳුවයි. Cl මයිනස් ගේ එක්කෙනෙක් ඔක්සිකරණාංකය ඍණ 1යි. Br මයිනස් ගේ ඍණ 1යි. මෙයාගේ බිඳුවයි. එහෙමනම් Cl2 ඔක්සිහරණය වෙනවා Cl මයිනස් බවට. එහෙනම් Br මයිනස් ඔක්සිකරණය වෙලා තියෙනවා Br2 බවට. එහෙමනම් පුතේ ඒ වගේ අපිට ඕන Br2 බුබුලණය කරමු I මයිනස් පවතින පද්ධතියක් කරා. ඒකට I මයිනස් I2 බවට පත් වෙනවා. Br2 Br මයිනස් බවට පත් වෙනවා. ඔන්න පුතේ කාණ්ඩය ඔස්සේ පහළට යන විට මෙයාලගේ ඔක්සිකාරක ගුණය අඩු වෙනවා කියන එකට සාක්ෂියක්. පැහැදිලි කියන එක ඊළඟ තව පුතේ. මේ ෆ්ලෝරින් අපි කලිමුත් කිව්වා. ඉතා ඉහළ විද්‍යුතීයතාවයක් තියෙනවා. මේ ෆ්ලෝරින්ගේ තියෙන ඊළඟ සුවිශේෂ කාරණේ තමයි මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ගත්තාම අර ඉලෙක්ට්‍රෝන ගත්තාම න්‍යෂ්ටිය විසින් බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඇති කරන න්‍යෂ්ටික ආකර්ෂණය විශාල න්‍යෂ්ටික ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම ඇතුළත ඉලෙක්ට්‍රෝන විසින් පිටත ඉලෙක්ට්‍රෝන වෙතට විශාල විකර්ෂණයක් ඇති කරනවා. නිවාරක ආචරණයත් මෙයාලගේ සාපේක්ෂව විශාල අගයක් පෙන්වුම් කරනවා. පැහැදිලිද කියන එක right. ඊළඟට අපි මෙයාලගේ සාකච්ඡා කරමු මේ බන්ධන එන්තැල්පිය. එන්තැල්පි ශක්ති විද්‍යාවේදී ඔයාලා ඉගෙනගෙන තියෙන මෙයාලගේ බන්ධන විඝටන එන්තැල්පිය සම්බන්ධව. මේකෙත් පුතේ විභාගයට අපිට අහන්න පුළුවන් තැන. මම පෙර සඳහන් කළා ඔබට 7 වන කාණ්ඩයේ සියලුම අය දිවි පරමාණුක අණු විදිහට පවතිනවා කියලා. F2 FF බන්ධනය, Cl2 Cl බන්ධනය, Br2 Br බන්ධනය, I2 II බන්ධන. බලන්න පුතේ මෙයාලගේ බන්ධන විඝටන එන්තැල්පි වල අගයන් කොහොමද කියලා. පැහැදිලි කියන එක. එතකොට පුතේ බන්ධන විඝටන එන්තැල්පි හැම වෙලාවෙම ධන අගයක් තියෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා ශක්ති විද්‍යාවේ දැනුමින් මම මේ කියන්නේ. එතකොට ෆ්ලෝරින් වල FF බන්ධන විඝටන එන්තැල්පි සාමාන්‍ය පුතේ 155ක් විතර වෙනවා කිලෝජූල් මවුලයට. මවුලයට කිලෝජූල් 155ක් විතර වෙනවා. ක්ලෝරින්ගේ 240ක් විතර වෙනවා කිලෝජූල් මවුලයට. ක්ලෝරින්ගේ 240ක් විතර වෙනවා. Br2ගේ 190ක් විතර වෙනවා. Br2ගේ 190ක් විතර වෙනවා. I2ගේ 150ක් විතර වෙනවා. හරි. දැන් පුතේ උඩ ප්‍රය අදහසක් තියෙනවා අපිට. 7 වන කාණ්ඩේ බන්ධන විඝටන එන්තැල්පි ඒ අණුවල ස්වභාවික පද අණු විදියටනේ. right. දැන් අපි ෆ්ලෝරින් පොඩ්ඩක් අපි අමතක කරගමු. දැන් Cl බන්ධන විඝටන 240යි. ඊට වඩා බන්ධන විඝටන අඩුයි Br. ඊට වඩා කුඩායි II. පැහැදිලි පුතේ? කාණ්ඩයේ දිගේ පහළට යන විට පරමාණුක අරයන් වැඩි වෙනවා. ඒ නිසා බන්ධන දිග විශාල වෙනවා. බන්ධන දිග විශාල වෙනකොට ඒ බන්ධනය කටට ලේසි. එහෙනම් පුතේ ගැටලුවක් නැහැ. Cl සිට මෙන්න මේ බන්ධන විඝටන එන්තැල්පිය මේ විදිහට අඩු වීම සම්බන්ධව. බන්ධන දිග විශාල වීම නිසා බන්ධන විඝටනයේ පහසුයි. ඒ නිසා පුතේ බන්ධන විඝටන එන්තැල්පි අගේ කුඩා අගයක්. බලන්න පුතේ දැන් ෆ්ලෝරින් වල අපි අපේක්ෂා කළ යුත්තේ 240ටත් වඩා වැඩි අගයක් නේ. මම මේ කියපු සිද්ධාන්තයේ අනුව
පැහැදිලි කිරීම අනුව FF බන්ධන විඝටන ශක්තිය නැත්නම් එන්තැල්පිය 240ට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ. නමුත් මේක 155ක් විතරනේ. ඒ කියන්නේ II බන්ධන විඝටන එන්තැල්පියට ආසන්න අගයක්නේ. ඇයි පුතේ මේකට හේතුව? වැදගත්. හොඳට මතක තියාගන්න පුතේ. මේ FF බන්ධනය ගත්තාම මේ බන්ධන දිග අඩුයි. එතන ගැටලුවක් නැහැ. බන්ධන දිග අඩු නිසා බන්ධන කැඩීම අමාරුයි තමයි. එතනත් ගැටලුවක් නැහැ. හැබැයි පුතේ මම ඔබට පෙර සඳහන් කරා නිවාරක ආචරණය. මොකද්ද පුතේ නිවාරක ආචරණය කියලා කියන්නේ? අර බන්ධන සාධපු නැති. එතන අභ්‍යන්තර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන විසින් බාහිර ඉලෙක්ට්‍රෝන වෙත ඇති කරන විකර්ෂණය වැඩි. බන්ධන නොසෑදූ ඉලෙක්ට්‍රෝන යුගල විසින් ඇති කරන විකර්ෂණය වැඩි. එන මේ විකර්ෂණය වැඩි නිසා මේ බන්ධනය කඩන්න පහසුයි. බන්ධන දිග අඩුයි. නමුත් පරමාණුව ඉතා කුඩායි. පරමාණු ඉතා කුඩා නිසා අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් ඇති කරන විකර්ෂණ බල ප්‍රබලයි. විකර්ෂණ බල ප්‍රබල නිසා තමයි පුතේ අපි මේ 240ටත් වඩා වැඩි අගයක් FF බන්ධන විඝටනයෙන් බලාපොරොත්තු වුණාට 240ට වඩා කුඩා අගයක් 155 වගේ අගයක් මේකට ලැබිලා තියෙනවා. පැහැදිලි කියන එක මේක ගොඩාක් අවුරුදු වල ඔයාලගේ අහන්න පුළුවන් තැනක්. සහ අහලා තියෙන තැනක්. පැහැදිලි කියන එක right. ඊළඟට පුතේ මේ 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල ද්‍රවාංක තාපාංක සාමාන්‍ය අපි අරගත්තොත් එහෙම දැන් ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමීන් අයඩීන් වගේ ගත්තොත් එහෙම මෙයාලගේ පුතේ ද්‍රවාංක 15 ක් තියෙනවා. දැන් ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමීන් වල ඍණාගයක් තියෙනවා. අයඩීන් වල ද්‍රවාංකයේ පුතේ ඉහළාගයක් තියෙනවා. ධනාත්මකව තියෙනවා. ඒක පැහැදිලි පුතේ. මොකද හේතුව? මෙයාලගේ භෞතික අවස්ථාව ගැන කතා කරමු. ෆ්ලෝරින් ක්ලෝරින් දෙන්න ඉන්නේ වායු අවස්ථාවේ. වායු විදිහට F2 වායුවක් ස්වභාවිකව. Cl2 වායු. Br2 ස්වභාවිකව ද්‍රව වශයෙන් පවතින මූලද්‍රව්‍ය දෙකයිනේ තියෙන්නේ. එක්කෙනෙක් රසදිය, ලෝහයක්, රසදිය Hg. දෙවෙනි කෙනා කවුද? Br2 ද්‍රව. අයඩීන් පුතේ I2 පුතේ ඝන විදිහට පවතින්නේ. ඒකයි මේ අයඩීන් වල ද්‍රවාංකේ ධන වටිනාකමක් පවතින්නේ. පුතේ ඊළඟට මම හිතනවා මම මේ කියන දේ ඔයාලට ගොඩාක් පැහැදිලි වෙනවා ඔබගේ ශක්ති විද්‍යාව දැනුමත් එක්ක. අපි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි ගැන කතා කරානේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි ගැන අපි සාකච්ඡා කරා. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි කියන සාධකය ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියත් අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම තමයි. එතකොට ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමීන් අයඩීන් ගත්තාම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය පුතේ ඍණාගයක් නේ තියෙන්නේ. අපි පොඩ්ඩක් ෆ්ලෝරින් අපි පොඩ්ඩක් අමතක කරමු. එතකොට ක්ලෝරින් ගත්තාම පුතේ ඍණ 350ක් විතර මවුලයට කිලෝජූල්. ඍණ 350ක් විතර. බ්‍රෝමීන් ඍණ 325ක් විතර. අයඩීන් ආසන්න වශයෙන් ඍණ 300ක් විතර. දැන් බලන්න පුතේ කියන එක. එහෙනම් කාණ්ඩ දිගේ පහළට යන විට මේ ඍණ වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය අඩු වෙනවා. ඍණාගේ අඩු වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව කාණ්ඩ දිගේ පහළට යන විට අඩු වෙනවා. ගැටලුවක් නැහැ. පරමාණුක අරය විශාල වෙන නිසා. නමුත් පුතේ අපි ෆ්ලෝරින්ගේ අපේක්ෂා කර යුත්තේ ඍණ 350ට වඩා ඉහළ ඍණාගයක්නේ. නමුත් පුතේ යාගේ තියෙන්නේ ඍණ 328ක් විතර. අර මම පෙර සඳහන් කරපු අභ්‍යන්තර ශක්ති මට්ටම් නැත්නම් ඇතුළත ශක්ති මට්ටම් වල ඇති කරන විකර්ෂණ බල ඉහළ වීම නිසා. ඇයි විකර්ෂණ බල ඉහළ වෙන්නේ? පරමාණුව ඉතාමත්ම කුඩා වෙන හින්දා. පැහැදිලිද කියන එක? right. අපි ඊළඟ ප්‍රවේශය 17 වන කාණ්ඩේ නැත්නම් 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සාධන සරල සංයෝග. අපි සංකීර්ණ සංයෝගය මේකේ සාකච්ඡා කරන්නේ නැහැ. සරල සංයෝග පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. right. ඒකේ අපි මුලින්ම හයිඩ්‍රජන් හේලයිඩ් ගැන සාකච්ඡා කරමු. ඒ කියන්නේ හයිඩ්‍රජන් සමග මේ හැලජන සම්බන්ධ වෙලා ගොඩ නැගෙන හයිඩ්‍රජන් හේලයිඩ් සම්බන්ධ.
කවුද ඉන්න හයිඩ්‍රජන් හේලයිඩ? HF, HCl, HBr, HI. මෙයා තමයි හයිඩ්‍රජන් සමග සම්බන්ධ වෙලා හැදෙන හයිඩ්‍රජන් හේලයිඩ. මේ සියලුම හයිඩ්‍රජන් හේලයිඩ ආම්ලිකයි. ආම්ලිකයි. එහෙනම් මාධ්‍ය තුලදී H+ නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. හයිඩ්‍රජන් ධනායන හැදීමේ හැකියාව තියෙනවා. පුතේ HF පස්වන කාණ්ඩයේ අපි සාකච්ඡා කරපු ඇමෝනියා NH3, හයවන කාණ්ඩයේ සාකච්ඡා කරපු ජලය වගේම තමයි මේ හත්වෙනි කාණ්ඩයේ HF. එයාගේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ඒ නිසා කාණ්ඩයේ අනිත් අයට සාපේක්ෂව තාපාංකය ඉහළ අගයක් තියෙනවා. තාපාංකය අපි ගමු පුතේ. තාපාංකය අපි ගමු බොයිලින් පොයින්ට් තාපාංකය. ඉහළ අගයක් තියෙන HF වල. ධන 20ක් විතර. ධන 20ක් විතර. ඒ කාමර උෂ්ණත්වයට ආසන්න අගයක්. HCl ඍණ 85ක් විතර. මෙයාගේ ඍණ 67ක් විතර බලන්න. ඍණ 67ක්. මෙයාගේ ඍණ 35ක් විතර. පැහැදිලිද කියන්නේ? එහෙනම් තාපාංකයේ ඉතා ඉහළ අගයක් පවතිනවා HF ගේ. ඇයි එහෙම වෙන්නේ? එයාගේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙන නිසා. HF අමතක කරපුවාම අනිත් තුන් දෙනාගේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන නැහැ. එයාලගේ තියෙන්නේ දිවිද්‍රව ආකර්ෂණ බල. හැබැයි පුතේ HCl, HBr, HI සිට පහළට යන විට එයාලගේ තාපාංකය වැඩි වෙනවා. ඇයි මේ තුන් දෙනාගේ තාපාංකය වැඩි වෙන්නේ? HF අමතක කරපුවාම එයාලගේ පුතේ අණුක භාරය වැඩි වෙන හින්දා. මම ඔයාලට කලින් කියලා තියෙනවා තාපාංකයේ බලපාන සාධක දෙකක් තියෙනවා. එක අන්තර අණුක ආකර්ෂණ බල, දෙක අණුක භාරය. පුතේ අපි මේක දල ප්‍රස්ථාරයක් ඇන්දොත් හයිඩ්‍රයිඩ් තාපාංකය HF, HCl, HBr, HI, HF ගේ තියෙන්නේ ධන 20ක් විතර. මෙන්න මේ වගේ අගයක්. ඍණ 85ක්, ඍණ 67ක්. මෙන්න මේ වගේ හැඩයක් තමයි පුතේ අපිට අපේක්ෂා කරන්න මේ HF ඉහළ අගයක් තියෙනවා. මේ තමයි පුතේ තාපාංකයේ විචලනය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. පැහැදිලිද කියන එක right. ඊළඟට මෙයාගේ අපි අහන්න පුළුවන් දේ මේ බන්ධන විකටනේ. ඒ කියන්නේ අපි ඉස්සර සාකච්ඡා කරේ අණුවේ. ඒ කියන්නේ අණුව තුලින් අපි කතා කරේ දැන් HF හයිඩ්‍රජන් හේලයිඩ් HF බන්ධනය. නැත්නම් HCl බන්ධනය, HBr බන්ධනය, HI බන්ධනය. දැන් බලමු බන්ධන විකටනේ එන්තැල්පිය තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඒ නිසා සංඛ්‍යාත්මක ධනාගයක් වෙන්න ඕනේ. මම නිකන් සංඛ්‍යාත්මක මේ අගයන් ටික පෙන්නන්න. පුතේ මේ අගයන් ඔයාලා කටපාඩම් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. HF ගේ බන්ධන විකටනේ එන්තැල්පිය ධන 570ක් විතර. මෙයාගේ ධන 430ක් විතර අඩුවීමක් තියෙන්නේ. මෙයාගේ ධන 370ක් විතර අඩුවීමක් තියෙන්නේ. මෙයාගේ ධන 300ක් විතර. ගැටලුවක් නෑ පුතේ. කාණ්ඩය දිගේ පහළට යන විට විඝටන එන්තැල්පිය අඩු වෙනවා. මොකද්ද හේතුව? කාණ්ඩය දිගේ පහළට යන විට හැලජන පරමාණු කාර්යය වැඩි වෙනවා. ඒ නිසා බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙනකොට විඝටනය පහසු වෙනවා. විඝටනය පහසු වෙනවා. පැහැදිලිද කියන එක right. ඊළඟ පුතේ අපේ ඉදිරියේ තියෙන මේ කාණ්ඩ විශ්ලේෂණය නැත්නම් කැටායන වල වර්ණීය අවක්ෂේපණය කියලා ප්‍රායෝගික පියවරක් තියෙනවා. ඒකෙදි මම මේ කියන එක තවත් පැහැදිලි වෙයි. සිල්වර් හේලයිඩ් Ag සිල්වර් හේලයිඩ්. සිල්වර් කියන්නේ D ගුණයට අයත් ලෝහයක්. මේ කැටායනයක්. ධන 1 කියන ආරෝපණය සහිත ධන 1 කැටායනයේ සාධනවා සිල්වර්. ඒතර මෙයා හේලයිඩ් සමග අවක්ෂේප ලබා දෙනවා පුතේ. අවක්ෂේප ලබා දෙනවා. සිල්වර් හේලයිඩ්. Ag ධන Cl සමග AgCl සුදු පාට අවක්ෂේපයක්. සුදු පාට අවක්ෂේපයක්. සුදු පාට අවක්ෂේපයක්. Ag ධන Br සමග AgBr ලා කහ පාට. ලා කහ පාට. ක්‍රීම් පාට. කිරි පාට අවක්ෂේපයක් ලබා දෙනවා. Ag ධන I සමග AgI තද කහ පාට. තද කහ පාට අවක්ෂේපයක් ලබා දෙනවා. ඔන්න අපිට පැහැදිලි පුතේ. මේ හත්වන කාණ්ඩයේ ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් සියල්ල අවක්ෂේප ලබා දෙනවා. Ag ධන අයන සමග. අපිට මේ ස්ථිර කරගන්න ඕනේ.
මේ ලැබුණේ AgCl වලද මේ සුදු අවක්ෂේපය. මෙන්න පුතේ ප්‍රායෝගික අවස්ථාවක් අපිට තියෙනවා. තනුක ඇමෝනියා තුල දියවි. තනුක අපි ගමු මේ විදියට තනුක ඇමෝනියා සාන්ද්‍ර ඇමෝනියා බලමු. තනුක ඇමෝනියා සාන්ද්‍ර ඇමෝනියා. ତර තනුක ඇමෝනියා වල පුතේ AgCl දිය වෙනවා. හැබැයි තනුක ඇමෝනියා වල පුතේ AgBr දිය වෙන්නේ නැහැ. AgBr දිය වෙන්නේ නැහැ. AgI දිය වෙන්නේ නැහැ. ඊට සාන්ද්‍ර ඇමෝනියා. සාන්ද්‍ර ඇමෝනියා වල කොහොමද මෙයා දිය වෙනවා? තනුක ඇමෝනියා වලත් දිය වෙනවා. සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා. සාන්ද්‍ර ඇමෝනියා වල AgBr දිය වෙනවා. හැබැයි මතක තියාගන්න පුතේ AgBr තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. AgI තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. මේකත් පුතේ බොහෝ තැන්වලදී ඔබට ඇහෙන අවස්ථාවක්. පුතේ අපි දැන් 7 වන කාණ්ඩේ ඊළඟ ප්‍රවේශය ඔක්සයිඩ්. විශේෂයෙන්ම ක්ලෝරීන් වල ඔක්සයිඩ්. ක්ලෝරීන්. ඔක්සයිඩ්. මම ඔයාලට ක්ලෝරීන්ගේ ඔක්සීකරණාංක පිළිබඳ පැහැදිලි කිරීමක් කරා. ක්ලෝරීන්ට ඍණ 1 සිට ධන 7 දක්වා ඔක්සීකරණාංක පෙන්වන්න කරන්න පුළුවන්. ඍණ 1 සිට ධන 7 දක්වා ඔක්සීකරණාංක පෙන්වීමේ හැකියාව තියෙනවා. එතකොට ක්ලෝරීන් සාධන ඔක්සයිඩ් කීපයක් ඉන්නවා. ධන 1 ඔක්සීකරණාංකයේ තියෙන ධන 1 ඔක්සීකරණාංකයේ තියෙන අවස්ථාවක Cl2O. ඔන්න ක්ලෝරීන් සාධන ඔක්සයිඩ්. ඊළඟට ධන 6 ඔක්සීකරණාංක අවස්ථාව තියෙන Cl2O6. Cl2O6. මේක සමහර තැන්වලදී ClO3 විදිහට තියෙනවා. ධන 6 ඔක්සීකරණ. ඒ සුලභතම ඔක්සයිඩ් එක තමයි ධන 7 අවස්ථාව. Cl2O7 කියන අවස්ථාව. එනවනේ ක්ලෝරීන් ප්‍රධාන වශයෙන් ඔක්සයිඩ් තුනක් හදනවා. Cl2O, Cl2O6, Cl2O7 කියනවා. ඊළඟට මෙයාලා සාධන ඔක්සෝ ඇනායන සහ ඔක්සෝ අම්ල පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඔක්සෝ ඇනායන සහ ඔක්සෝ අම්ල පිළිබඳව. ක්ලෝරීන් අපි ගමු පුතේ ධන 1 ඔක්සීකරණාංකේ. ධන 1 ඔක්සීකරණාංකයෙන් මෙයාට HOCl කියන ඔක්සෝ අම්ලය හදන්න පුළුවන්. එයා හදන ඇනායනේ OCl-. OCl- කියන ඇනායනය හදන්න පුළුවන්. ඊළඟට ධන 3 ඔක්සීකරණයක් ගත්තාම ධන 3 ඔක්සීකරණයක් ගත්තාම එයාට O2 කියන SClO2 කියන ඔක්සෝ අම්ලය හදා ගන්න පුළුවන්. එයාගේ ඇනායනේ ClO2-. ඒ වගේම ධන 5 ඔක්සීකරණාංක අවස්ථාව ගත්තොත් ධන 5 ඔක්සීකරණාංක ගත්තොත් SClO3 ඇනායනේ ClO3-. ඒ විදිහට ධන 7 ඔක්සීකරණාංක අවස්ථාව ගත්තොත් SClO4 ඔක්සීකරණාංකය ClO4- ඇනායනය හදන්න පුළුවන් ධන 7 ඔක්සීකරණාංක අවස්ථාව යටතේ. පැහැදිලිද කියන එක? right. අපි මේ ඔක්සෝ අම්ලවල ලුයිස් ව්‍යුහය පොඩ්ඩක් අඳින්න උත්සාහ කරමු. මොකද මේ ලුයිස් ව්‍යුහය ඇසුරෙන් අපිට මෙයාලගේ ඔක්සිකාරක බලය නැත්නම් ආම්ලික බලය පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන්. right. පුතේ අපි නැවත මේක නිර්මාණය කිරීමක් කරමු. අපි දැන් ධන 1 ඔක්සීකරණාංක අවස්ථාවක ධන 1 ඔක්සීකරණාංක අවස්ථාවේ කවුද හිටියේ? HOCl. එයාගේ ලුයිස් ව්‍යුහය නිර්මාණය කිරීමක් කරගත්තු. අපිට මේ වගේ ලුයිස් ව්‍යුහයක් අපිට අඳ ගන්න HOCl. ධන 3 ඔක්සීකරණාංක අවස්ථාව SClO2.
ධන 5 ඔක්සිකරණක අවස්ථාවක ධන 7 ඔක්සිකරණක අවස්ථාවක අපි මෙන්න මේ විදිහට පුතේ සරල විදිහට ලුයිස් ව්‍යුහ කීපයක් නිර්මාණය කරගන්න පුළුවන්. right. ඔන්න පුතේ නිතරම අපිට අහන තැන මෙයාලගේ ඔක්සිකාරක ප්‍රබලතාවය. ඔක්සිකාරක ප්‍රබලතාවය. එහෙමනම් එයාලා ඔක්සිහරණය වීමේ හැකියාව. ඔක්සිකාරක ප්‍රබලතාවය වැඩි වෙනවා පුතේ මෙන්න මේ විදිහට. හරි. ඉහළම ඔක්සිකාරක, ඒ කියන්නේ ඔක්සිහරණය වීම. ඒ කියන්නේ ඔක්සිකරණාංකය අඩුවීමේ හැකියාව. අඩුවීමේ හැකියාව වැඩි වෙනවා. කොයි විදිහටද? හරි. ඉහළම ගුණය තියෙන්න ඕනේ ධන 7 ඔක්සීකරණාංකය තමයි ඉහළම ඔක්සීකරණාංකය. එහෙනම් එයාට තමයි ඔක්සීකරණාංකය අඩුවීමේ හැකියාව වැඩිම වෙන්න ඕනේ. එහෙනම් SClO4, SClO3, SClO2, HOCl ලෙස ඔක්සීකාර ගුණය අපිට පෙළගස්වන්න පුළුවන්. පැහැදිලි කියන එක හයිට් මේ ඔක්සීකරණාංක ගුණයත් එක්ක. ඊළඟට ආම්ලික ගුණය. ආම්ලික ගුණය. බලන්න ඉහළම ආම්ලික ගුණය කාටද තියෙන්නේ කියලා. ඒතර ඉහළම ආම්ලික ගුණය කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් ධනාය නිදහස් කිරීමේ හැකියාවනේ. දැන් බලන්න පුතේ මේ Cl පරමාණු ගත්තාම ඔක්සිජන් පරමාණු 3 දෙනෙක්, 5 බන්ධන 3 දෙනෙක් මේ විදිහට Cl ගේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය වැඩි කරනවා. ඒ නිසා මේ OH බන්ධන විඝටනය ඉතා පහසුයි මෙයාට සාපේක්ෂව. මේ විදිහට පුතේ H+ නිදහස් කිරීමේ පහසුව ඉහළම වෙන්නේ HClO4 වල. ඊළඟට SClO3 වල. ඊළඟට SClO2 වල පහළ වගේ තියෙන්නේ HOCl. එහෙනම් ප්‍රබලම ආම්ලිකතාවය SClO4ට, ඊළඟට SClO3ට, ඊළඟට SClO2ට, අන්තිම ආම්ලිකතාවය ගත්තාම HOCl තමයි පුතේ අඩුම ආම්ලිකතාවය තියෙන්නේ මේ ක්ලෝරීන් සාධන ඔක්සෝ අම්ල. පැහැදිලි පුතේ කියන එක right. අපි ඊළඟට හේලයිඩ්, විවිධ හේලයිඩ් තුන්වෙනි කාණ්ඩයයි, හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩයේ මේ මූලද්‍රව්‍ය සාධන විවිධ හේලයිඩ් පිළිබඳව අපි සාකච්ඡා කරන්න යනවා. පැහැදිලි කියන එක right. ඒ හේලයිඩ් වලට උදාහරණ දෙකම ක්ලෝරින්. ඒ කියන්නේ ක්ලෝරයිඩ් සම්බන්ධ වෙන ක්ලෝරයිඩ්. හේලයිඩ් අපි ක්ලෝරයිඩ් ගැන තමයි ප්‍රධාන වශයෙන් මේකදී සාකච්ඡා කරන්නේ. පුතේ බොහෝ හේලයිඩ් සහසන්විත. මේ බොහෝ සහසන්විත හේලයිඩ් ජලය සමග වේගයෙන් රසායනික ප්‍රතික්‍රියා කරනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රකාශ කරන්නේ සහසන්විත අය ජලයත් එක්ක ක්‍රියා කිරීම ටිකක් අඩුයි කියලානේ. නමුත් සහසන්විත හේලයිඩ් ජලය සමග වේගයෙන් ක්‍රියා කරනවා. නමුත් CCl4 අර හතරවෙනි කාණ්ඩේ කාබන් හදන හේලයිඩ් අපි කියන්නේ ජල විච්ඡේදනය වෙන්නේ නැහැ කියලා. ජලය තුල දියවීම ඉතා අඩුයි කියලා අපි ප්‍රකාශ කරන්නේ. නමුත් CCl4 හැරුණාම බොහෝ හේලයිඩ් ජලය තුල දියවෙනවා. පැහැදිලි කියන එක තේරුණාද කියන එක? right. දැන් ගම CCl4 හැරුණාම ඒ හතරවෙනි කාණ්ඩේ පුරවන සිලිකන් SiCl4 ජලය තුල හොඳින් දියවෙනවා. SiCl4 කියන හේලයිඩ් ජලය තුල SiCl4 H2O සමග SCl ප්‍රබල ආම්ලයක් ලැබෙනවා. SCl ඊට අමතරව SiO2 සිලිකන් ඩයොක්සයිඩ් ඝනයක් අපිට ලැබෙනවා. එහෙනම් ඊළඟට PCl5 ජලයත් සමග PCl5 ජලය සමග POCl3 ප්‍රබල ආම්ලයක් සහ SCl ලබා දෙනවා. අම්ලම දෙකක් ලබා දෙනවා. PCl5 ජල විච්ඡේදනය මගින්.
අම්ලම දෙකක් ලබා දෙනවා. අම්ලම දෙකක් ලබා දෙනවා. පැහැදිලි කියන එක තේරුණාද? හරි. මේක ඕන අපේ PCl5 ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් නැත්නම් මේ වැඩිපුර ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් POCl3 වෙනකොට මේක H3PO4 ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලි පුතේ කියන එක right. හරි. ඒ වැඩිපුර ජලය හමු වෙයි. right. අපිට වැඩිපුර ජලය හමු වෙදී SiCl4 පත් වෙන්න පුළුවන් H2SiO3 බවට. H2SiO3 බවට පත් වෙන්න පුළුවන් වැඩිපුර ජලය සමග. වැඩිපුර ජලය සමග. මම ආපහු කියන පුතේ දැන් මේ SiCl4 පටල ගන්න එක ජලය සමග HCl සහ SiO2 ලැබෙන්නේ. SiO2 කියන්නේ ගලයක්. නමුත් වැඩිපුර ජලය තිබුණොත් පුතේ වැඩිපුර ජලය තිබුණොත් අපිට HCl මේ SiO2 වෙනුවට H2SiO3 ලැබෙන්න පුළුවන්. මේ රසායන ප්‍රතික්‍රියා පුතේ හරි පරිස්සමෙන් කරගන්න ඕනේ. දැන් PCl5 වැඩිපුර ජලය හිටියෝ. දැන් PCl5 අපි කියන්නේ ජලයත් එක්ක POCl3 සහ HCl ලබා දෙනවා අපි කියන්නේ. නමුත් වැඩිපුර ජලය හිටියොත් ජලය විශාල ප්‍රමාණයක් තිබුණොත් H3PO4 සහ HCl ලබා දෙන්න පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියා මේ ජල විච්ඡේදන ක්ලෝරයිඩ් වල නැත්නම් හැලජර් වල ජල විච්ඡේදන පුතේ හරි පරිස්සමෙන් බලන්න. විභාගයට අහන විස්තරෙත් එක්ක ඔබගේ පිළිතුර ගලප ගන්න වෙනවා. පැහැදිලිද කියන එක? ඊළඟට NCA3 මම පස්සේ කාණ්ඩේ තුවාලේ මේ NCA3 වැඩිපුර ජලය සමග මොකක්ද වෙන්නේ කියලා මම පැහැදිලි කිරීමක් කරා. NCA3 ගොඩාක් අවුරුදු වල ඇහිලා තියෙන ප්‍රශ්නයක්. මෙයා ලබා දෙනවා පුතේ. NH4OH. කවුද NH4OH කියලා කියන්නේ? දුබල බස්මයක්. ඊට අමතරව ලබා දෙනවා HOCl ප්‍රබල අම්ලයක්. වැදගත් පුතේ. මේ NCA3 ජල විච්ඡේදනය වෙලා වැඩිපුර ජලය හමු වේදී දුබල බස්මයක් සහ ප්‍රබල අම්ලයක්. එහෙනම් ජල විච්ඡේදනය මගින් අම්ලයක් සහ බස්මයක් කියන දෙකම ලබා දෙන හේලයිඩේ සම ක්ලෝරයිඩේ තමයි NCA3. PCl5 ගත්තනේ. PCl5 POCl3 සහ HCl ලබා දෙනවා. ඒතර වැඩිපුර ජලය තිබුණොත් පුතේ H3PO4 ලබා දෙනවා කියලා අපි කිව්වා. එතකොට PCl5 ගේ ෆොස්ෆරස් ගේ ඔක්සීකරණාංකය දර 5නේ. ඊට 15 ඔක්සීකරණාංකය දර 3 PCl3 වැදගත්. PCl3 වැඩිපුර ජලය හමුවේදී PCl3 වැඩිපුර ජලය හමුවේදී H3PO3 H3PO3 සහ HCl ලබා දෙනවා. පුතේ මේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියා ගොඩාක් වැදගත්. පහුගිය වසරවල විභාග ප්‍රශ්න පත්‍ර හොඳින් විශ්ලේෂණය කළා. හැම අවුරුද්දකම වගේ මේ හේලයිඩ් වල ජල විච්ඡේදනයේ ප්‍රශ්නයක් සෑම අවුරුද්දක වගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකදී හෝ සුළු වශයෙන් හෝ ඔයාලගෙන් අහලා තියෙනවා. ඒ නිසා පුතේ මේ කොටස හරි පරිස්සමෙන්, හරි පිළිවෙලට, හරි ඉවසීමෙන් ක්‍රමානුකූලව ඉගෙන ගන්න නැත්නම් මේක පැටලෙන්න පුළුවන් තැන. පැහැදිලිද කියන එක? අපි තා පොඩ්ඩක් කියමු. පස්වන කාණ්ඩ හේලයිඩ්. දැන් නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ගේ හේලයිඩ් අපි කතා කරා. පස්වන කාණ්ඩේ නයිට්‍රජන් සහ ෆොස්ෆරස් හැර තව මූලද්‍රව්‍ය තිබේද? තිබේ. කවුද ඉන්නේ? ආසනික් ඉන්නවා. ඇන්ටිමනි ඉන්නවා. බිස්මත් ඉන්නවා. අපි ගමු මෙයා හදන දර තුන ACl3 SbCl3 BiCl3 වැඩිපුර ජලය හැමේදී මොකද වෙන්නේ කියලා බලමු. ජල විච්ඡේදන පුතේ දැන් NCl3 PCl3 PCl5 ගැටලුවක් උන්නේ ජලය තුල හොඳින් දිය වුණා. නමුත් පුතේ මේ ජල විච්ඡේදන ක්‍රියාවලිය භාගීය ක්‍රියාවලිය. අර්ධ වශයෙන් සිදුවන ක්‍රියාවලිය. භාගීය ක්‍රියාවලිය. මේකෙදි ලැබෙනවා H3SO3 කියන සංයෝගය. ඊට අමතරව HCl ලබා දෙනවා. මේක ජලීය. ප්‍රශ්නයක් නෑ. ජලීය. පුතේ මේ පස්වන කාණ්ඩේ SbCl3 සහ BiCl3 ගොඩාක් වැදගත්. මෙයාලා ජල විච්ඡේදය ලබා දෙන
SbOCl කියන්නේ ඝනයක්. BiOCl කියන්නේ ඝනයක්. ඝනයක් ලබා දෙන්නේ. ඝනයක් ලබා දෙන්නේ. පැහැදිලි කියන එක පුතේ. මෙයා පුතේ solid. ඔන්න පුතේ තවත් වැදගත් වෙනවා. මේ පස්වන කාණ්ඩයේ හේලයිඩ් ජල විච්ඡේදනයේ මගින් මෙයාට සුදු පාට හුරු ඝන. එන සුදු පාට හුරු ආවිඩතාවය. ලබා දෙනවා නම් එයාලා SbCl3 නැත්නම් BiCl3 වෙන්න පුළුවන්. ඔන්න හේලයිඩ් වල ජල විච්ඡේදනයේ පුතේ මේ කරුණු ටික මම මේ ඔබට ඉදිරිපත් කරපු මේ රසායනික විපර්යාස ප්‍රතික්‍රියා පිළිබඳ පුතේ ඔයාලා ඉවසිල්ලෙන් නැත්නම් මේ පැටලෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. හරි ක්‍රමානුකූලව, හරි පිළිවෙලට මේ දේවල් ටික මනසට දාගන්න. පැහැදිලිද කියන එක අපි දැන් තා පොඩ්ඩක් ඉස්සරහට සාකච්ඡා කරන්න යනවා. ක්ලෝරීන් වල රසායනික ප්‍රතික්‍රියා. ක්ලෝරීන් හත්වන කාණ්ඩේ Cl2 නේද? ලා පොළපාට හුරු වායුව. මේ ක්ලෝරීන් වායුව නේද? කටුක ගඳක් සහිත ලා පොළ පැහැයට හුරු වායුවක් තමයි මේ ක්ලෝරීන් කියලා කියන්නේ. එතකොට ක්ලෝරීන් අර ෆ්ලෝරීන් තරම් F තරම්ම රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය පෙන්වු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම ඔක්සිහරණය වීම, ඒ කියන්නේ ඔක්සිකාණු ගුණය වැඩි නැහැ. පැහැදිලි කියන්නේ නමුත් ක්ලෝරීන් වායුව ප්‍රබල ඔක්සිකාරකයක් ලෙස පිළිගන්නවා. F2 තරම් නැහැ. නමුත් මෙයා ප්‍රබල ඔක්සිකාරකයක් ලෙස පුතේ අපි පිළිගන්නවා. එහෙනම් මේ සාකච්ඡා කරන්න යන්නේ ක්ලෝරීන් Cl2 වායුවේ ඔක්සිකාරක ගුණය. මම කියන්නේ මෙයා ප්‍රබල ඔක්සිකාරකයක් කියන. බලමු අපි මෙයා පිළිබඳව රසායනික පර්යාස කීපයක්. කොපර් ලෝහය තුලින් Cl2 වාතය බුබුලණය කරනවා. දැන් කොපර් කුඩු ඩස්ට් එක හරහා Cl2 වාතය බුබුලණය කරනවා. CuCl ඝනය ලබා දෙන්න පුළුවන්. මේ ඝනය. ඊළඟට තවදුරටත් මේ CuCl ඝනය එනතක් වැඩිපුර Cl2 වාතය බුබුලණය කරනවා. ඒ ලැබෙන CuCl. එයා CuCl2 බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම් කොපර් කුඩු හරහා Cl2 වාතය බුබුලණය කරොත් කොපර් ධන 1 ඉන් අනතුරුව කොපර් ධන 2 දක්වා ඔක්සිකරණය වීමේ හැකියාව තියෙනවා. ඔය විදිහට තමයි පුතේ යකඩ කුඩු හරහා යකඩ කුඩු මතේ Cl2 වාතය බුබුලණය කරොත් Fe ඝනයක් Cl2 වාතයේ දරුවනේ හොඳින් බලා ගන්න. FeCl2 ඝනය ලබා දෙන්න. තවදුරටත් Cl2 තියෙනවා නම් මේ ලැබුණු FeCl2 පුතේ මේව වැදගත් වෙයි ඔයාලට. හොඳට බලා ගන්න. තවදුරටත් Cl2 එක මෙයා FeCl3 ඝනය බවට පත් වෙනවා. අපි දන්නවා D ගොනු ඉගෙන ගත්තාම තේරුම් ගන්න පුළුවන් මීට වඩා පැහැදිලිව. යකඩ ධන 2 සහ ධන 3 කියන ඔක්සීකරණ අංක දෙකම සුලභව පෙන්වුම් කරනවා. රයිට් පුතේ. අපි ඊළඟට ඇමෝනියා සමග රසායනික ප්‍රතික්‍රියාව බලමු Cl2. මේක පස්වෙනි කාණ්ඩේ තමයි සාකච්ඡා කරා. ඇමෝනියා සහ Cl2 අතර රසායනික ප්‍රතික්‍රියාව. මම හිතන ඔයාලට දැන් පුළුවන් මේකේ ලියා ගන්න. ඇමෝනියා සහ Cl2 මොනවද පුතේ ලැබෙන්නේ? ඍණ 3 නයිට්‍රජන් N2 බවට පත් වෙනවා. බිඳුව Cl2 ඍණ 1 HCl බවට පත්. මෙන්න මේක තමයි පුතේ අපි ඇමෝනියා සහ Cl2 අතර අපේක්ෂා කරන රසායනික ප්‍රතික්‍රියාව. නමුත් පුතේ මේක අපි හිතමු ඇමෝනියා වැඩිපුර හිටියා කියලා. වැඩිපුර ඇමෝනියා සහ Cl2 තිබුණ පුතේ මේ වැඩිපුර තියෙන ඇමෝනියා ලැබෙන HCl එක ප්‍රතික්‍රියා කරලා NH4Cl ලබා දෙනවා. NH4Cl ලබා දීමක් සිදු කරනවා. අපි දුන්නේ මාධ්‍යයේ වැඩිපුර Cl2 හිටියා කියලා. එහෙනම් ඇමෝනියා සීමාකාරී වැඩිපුර Cl2 හිටියා කියලා. මොකද වෙන්නේ? මේ ලැබෙන N2 වැඩිපුර තියෙන Cl2 එක්ක ක්‍රියා කරලා NCl3 ලබා දෙනවා. HCl වල
ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න පුතේ ඇමෝනියා සහ Cl2 අතර ප්‍රතික්‍රියාව. පැහැදිලි පුතේ. මේකෙත් මොකද වෙන්නේ? Cl2 ඔක්සිහරණය වෙනවා. ඇමෝනියා වල නයිට්‍රජන් සාපේක්ෂව ඍණ 3 ඔක්සීකරණාංකයේ බිඳුව බවට පත් වෙනවා. එහෙමනම් ඇමෝනියාව ඔක්සීකරණය වෙනවා. නැත්නම් මේ ප්‍රතික්‍රියාව Cl2 ඔක්සිකාරක ගුණ තියනවා කියන්න පෙන්වන්න පුළුවන් රසායනික ප්‍රතික්‍රියාව. පැහැදිලි පුතේ කියන එක right. ඊළඟට මේ රසායනික ප්‍රතික්‍රියාව යටතේ අපිට ඇහෙන වචනයක් ද්විධාදීකරණ ප්‍රතික්‍රියාව. මොකද්ද පුතේ? මොකද්ද? ද්විධාදීකරණ ප්‍රතික්‍රියාව. ද්විධාකරණ ප්‍රතික්‍රියාව. ද්විධාකරණ ප්‍රතික්‍රියාව. ද්විධාකරණ ප්‍රතික්‍රියාව. බලමු පුතේ. ද්විධාකරණ කියන්නේ මොකද්ද? එකම ප්‍රභේදය ඔක්සීකරණය සහ ඔක්සිහරණය කියන දෙකටම භාජනය වෙනවා නම් අපි ඒකට කියනවා ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා. දැන් බලමු පුතේ ජලය තුලින් අපි Cl2 වාතය බුබුලණය කරමු. ජලය තුලින් අපි Cl2 වාතය බුබුලණය කරමු. මේ ගොඩක් වැදගත්. අපි ලැබෙනවා HOCl සහ HCl. HOCl සහ HCl ජලීය ද්‍රාවණයක් අපි ලැබෙනවා. බලමු පුතේ මෙයාලගේ ඔක්සීකරණාංක Cl2 ඔක්සීකරණාංකයේ බිඳුවයි. HOCl Cl ට සාපේක්ෂ ඔක්සීකරණාංකයේ ධන 1යි. HCl Cl ට සාපේක්ෂ ඔක්සීකරණාංකයේ ඍණ 1යි. මොකද බිඳුවේ ඉඳන් ඍණ 1 දක්වා ඔක්සීකරණාංකයේ අඩු වෙලා ඔක්සිහරණය මෙතන බිඳුවේ ඉඳන් ධන 1 දක්වා ඔක්සීකරණාංකයේ වැඩි වෙලා ඔක්සිකරණය. එහෙමනම් පුතේ ජලය තුලින් Cl2 බුබුලණය කරනකොට Cl2 වායුව ඔක්සීකරණය සහ ඔක්සිහරණය කියන දෙකටම භාජනය වෙනවා. එකම ප්‍රභේදය. මේ නිසා අපි කියනවා Cl2 පුතේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකට භාජනය වුණා කියලා. පැහැදිලි පුතේ කියන එක. මේ HOCl ගොඩක් වැදගත්. විසබීජනාශක ගුණයක් තියෙනවා. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. පැහැදිලි පුතේ කියන එක right. ඊළඟට අපි දැන් පෙන්නන්න යන්නේ Cl2 සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර රසායනික ප්‍රතික්‍රියාව. Cl2 සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර රසායනික ප්‍රතික්‍රියාව. දැන් Cl2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රසායනික ප්‍රතික්‍රියා කරනවා. මේකත් පුතේ ගොඩක් වැදගත්. Cl2 අපිට ඕන බුබුලණය කරන්න පුළුවන් සිසිල් තලුක කියන්නේ සාන්ද්‍රණයේ අඩු කාම්ල උෂ්ණත්වය වගේ පවතින සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් අපිට බුබුලණය කරන්න පුළුවන්. මොකද්ද ලැබෙන ප්‍රතික්‍රියාව? මේ දේවල් පුතේ ගොඩක් වැදගත්. විභාගයේදී අහලා තියෙනවා. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් අපි Cl2 වාතය බුබුලණය කරනවා. NaCl NaOCl සහ ජලය. අපේ මිල්ටන් ද්‍රාවණය ලබා ගන්න පුළුවන්. මිල්ටන් ද්‍රාවණය කියන්නේ ගොඩක් ප්‍රසිද්ධයි. පැල්ලම් යැවීම සඳහා. ඒ කියන්නේ විරංජන කාරකයක් විදිහට පාවිච්චි කරනවා. NaCl NaOCl. පැහැදිලිද කියන එක? අපි මේ භාවිතා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සාන්ද්‍රණය පොඩ්ඩක් වැඩි කරගත්තොත් උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උණු. ඒ කියන්නේ මොකද අපි Cl2 වාතය සාමාන්‍ය විදිහට බුබුලණය කරනවා. උෂ්ණත්වය අපි සාමාන්‍ය සෙල්සියස් 80ක් වගේ 80ක් විතර උෂ්ණත්වය. සාන්ද්‍රණය පොඩ්ඩක් අපි හිතමු ඉහළ ගියක් තිබ්බා කියලා. එතකොට අපි ලැබෙන්නේ මොකද NaCl. ගැටලුවක් නැහැ. ඉස්සෙල්ලා අපි සිසිල් තනුක අවස්ථාවේ පොඩි NaOCl නේ. දැන් ලැබෙන්නේ NaClO2 එහෙම නැත්නම් O3 වගේ තවදුරටත් එහා ඔක්සිජන O3 වගේ අවස්ථාවක් අපිට ලබා දෙන්න පුළුවන්. පැහැදිලිද පුතේ කියන එක? ඒ හින්දා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග Cl2 වාතය මොන මේකත් පුතේ බුබුලණයක්. මේක ද්විධාකරණ ප්‍රතික්‍රියාවක්. මේක පැහැදිලිද පුතේ? මෙතන ඔක්සීකරණාංකයේ බිඳුවයි ගැටලුවක් නැහැ Cl ගේ. NaCl ගේ Cl ට සාපේක්ෂ ඍණ 1යි ගැටලුවක් නැහැ. NaOCl ගේ ධන 1 ඔක්සීකරණාංකයක් තියෙනවා. මෙයාගේ ධන 5 ඔක්සීකරණාංකයක් තියෙනවා. එතන ද්විධාකරණයක්. එතකොට සෝඩියම් හයිඩ්‍රෝ සාන්ද්‍රණය වැඩි වෙනකොට උණුසුම වෙනකොට මෙයාගේ ඔක්සීකරණාංකය තව දුරටත් වැඩි වෙනවා පුතේ. මෙන්න මේ දේවල් පුතේ මේ උෂ්ණත්වය සමග සාන්ද්‍රණ සමග
පැහැදිලිද? එතකොට ප්‍රතික්‍රියක වල සානුතිය අනුව සමහර විට අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද පුතේ කියන එක? right. ඊළඟට අපි 7 වෙනි කාණ්ඩ මුලින් සාකච්ඡා කරානේ ඔක්සෝ අම්ල සහ ඔක්සෝ ඇනයන ගැන. අපි හෙන කතා කරන්නේ අවසාන විදිහට මේ 7 වෙනි කාණ්ඩේ නිමා කරන්න මේ යන්නේ ඔක්සෝ ඇනයන වල රසායන ප්‍රතික්‍රියා මහා පරිමාණයෙන් කතා කරන්නේ පොඩ්ඩක් සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි 7 වෙනි කාණ්ඩේ මෙතනින් නවත්තලා දාමු. එපා යන්නේ නේද? හරි. ClO- ගමු. ClO- අයනේ අපි ගමු. හිතන්න පුතේ එයාගේ ඔක්සිකරණාංකය මොකක්ද? එයාගේ ඔක්සිකරණාංකය මොකක්ද? ධන එක ඔක්සිකරණාංකයේ තියෙන Cl ට සාපේක්ෂව. මෙයා පුතේ ද්විධාකරණයට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඔක්සිකරණයට සහ ඔක්සිහරණය කියලා දෙකටම භාජනය වෙන්න පුළුවන්. ClO3- Cl- ඍණ 1 ඔක්සිකරණාංකය, ධන 5 ඔක්සිකරණාංකය. මෙයා පුතේ ධන 1. ධන 1 ධන 5 ඔක්සිකරණයක්. ධන 1 ඍණ 1 ඔක්සිහරණයක්. එහෙනම් ClO- ඔක්සෝ ඇනයනේ. Cl ඔක්සෝ ඇනයනේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකට භාජනය වෙන්න පුළුවන් පුතේ ක්ලෝරේට් සහ ක්ලෝරයිඩ් අයන බවට. පැහැදිලි පුතේ කියන එක. ඔන්න පුතේ මම 2019 සිට ක්‍රියාත්මක වන අපසොස්පල විභාගයට අවශ්‍ය 17 වන කාණ්ඩයට අයත් සියලුම සිද්ධාන්ත මම ක්‍රමානුකූලව පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ තුලින් 18 වන කාණ්ඩය සහ එතනින් එහාට ගිය ඔක්සයිඩ් සහ හයිඩ්‍රයිඩ් පිළිබඳ සාකච්ඡා කරමු. ආයුබෝවන්.